පන්තියක් ඇතුළට ගෙනලා කාමරයක් ඇතුළට ගිහලා කොණ්ඩේ කපලා යුනිෆෝම් එක ගඳලා ඩෙස්ක් එක උඩ පොට්ටි එකක් තියලා මෙන්න මේක කියවපන් කිව්වම මම මේකනේ කියවන්නේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරේ මුතු ඇටේ මේක ශ්‍රී ලංකාව ඕෂන් නේ මේක කොහොමද ඉන්දියන් ඕෂන් වෙන්නේ දැන් ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයක් තියෙනවානේ විභාග දෙපාර්තමේන්තුවක් තියෙනවානේ මං කියන්නේ මේකේ මුරුකුත් උන්නේ නැහැ කියලා උදේ දේවමුල කියනවා වචන වලට බෑ නන්දන මිනිසු ජීවත් කරන්න ගුණ නැන බෙලෙන් උතුපුතු මේ ඉතාගරු දෝකේ ගුණ නැන වචන දෙක මාරු කරන්නකො නැන ගුණ බෙලෙන් උතුපුතු මේ ඉතාගරු කිව්වත් මෙලඩි එක රැගෙනවා හැබැයි ගුණ ඉස්සරහට දෙන්න quality is the first knowledge is the second බුදුහාමුදුරුවෝ කිව්වේ දහම කිව්වේ ඕකට ධර්මානුකූල වේයන් කිව්වේ බුද්දිසම් කියලා අපි දකින්නේ ඇන්ටි බුද්දිසම් නේචර් කියලා අපි දකින්නේ ඇන්ටි නේචර් ඒකනේ කියන්නේ මේ දියුණු වෙන තාක්ෂණත් එක්ක අපි යන්න ඕනේ කියන්නේ ඒ කියන්නේ මේ අපි ඉන්නේ විකෘතියක ඔබගේ මේ YouTube channel එකේ ප්‍රകൃතිය වටින්නේ එතනදී පරිසරගත වෙන්න ඕනේ ඒක අලුත් නෑ වචනේ අලුත් බුදුහාමුදුරුවෝ කිව්වේ දහම කිව්වේ ඕකට ධර්මානුකූල වේයන් කිව්වේ දහමට අනුව දහම කියන්නේ මොකද්ද පරිසර සබාධර්ම ඒකට අනුගත වෙනවා නම් ආයි අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ බුදුන් වහන්සේ කිව්වද සෝවාන් වෙන්න නම් අර ලයිබ්‍රරි එකට යන්න සපුර්දගාමි ලයිබ්‍රරි එක මෙහෙ තියෙන්නේ කිව්වද එහෙම කිව්වේ නෑ මම හැමදෙස්සෙම කියන දැන් මට බැලු මහන්නන වැඩ ඔබට ස්තුති මේ වගේ මට ඉඩ දෙනවට කතා කරන්න නෑ නෑ ඔබෙන් ඒක ගන්න ඕන නිසා තමයි මම එහෙම කියන්නම්කෝ දැන් අපි A levels යන්න ඕනේ මොන වයසින්ද අවුරුදු කීයෙන්ද O levels කීයෙන්ද කරන්න ඕනේ කවුද කියන්නේ මේක කොහොමද නම් සුනීත සෝපාක රාහුල රහත්තුනේ මේක කරගෙන අපිට මොකද්ද මේ දෙන්න හදන්නේ මේක කතා කරන්න කිව්වොත් එක්ක කියයි මෙයා මේ හරි තමයි ඒ උනට කරන්න බෑනේ කියලා හරිනම් කරන්න පුළුවන් නෙමෙයි අනික මේකේ වෙච්ච දෙයක් වෙන දෙයක් තාම වෙන දෙයක් මම කතා කරන්නේ ඒක පන්තියක් ඇතුළට ගෙනලා කාමරයක් ඇතුළට ගිහලා කොණ්ඩේ කපලා යුනිෆෝම් එක ගඳලා ඩෙස්ක් එක උඩ පොට්ටි එකක් තියලා මෙන්න මේක කියවපන් කිව්වම මම මේකනේ කියවන්නේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරේ මුතු ඇටේ කවුද ඉන්දියන් සාගරය කියලා කිව්වේ? ෆොරෙන් කෙනෙක් හම්බ වෙලා මේ හොටෙල් එක ඩිනර් ගන්නකොට අපි ගාඩන් එකේ ඩිනර් ගත්තේ. ඉතින් ආ මේ මුහුද ගැන it's a nice sea, nice country කියලා කියනකොට මගේ අර කඩදාසි තියෙනවනේ ඔළුවේ ඇතුලේ. Oh yes, Indian Ocean. කියලා මට කියුණා. What? Indian Ocean? මොකද Indian Ocean? ඒ මගේ තියෙනවනේ ඉස්කෝලෙන් පත්තු කරලා දාපු ඒවා. What? Case you are saying Indian Ocean? Oh yes, it's not Sri Lankan Ocean. මේක ශ්‍රී ලංකාව ඕෂන් නේ. මේක කොහොමද ඉන්දියන් ඕෂන් වෙන්නේ? හැබැයි අපි දේශප්‍රේමීලු. දැන් එහෙම කොහොමද වෙන්නේ? මේ කියපු දෙයක් තියෙන එක තියාගෙන ඒක ඇයි අඩුම ගානේ මේ අපිත් එක්ක තියෙන මේ 70 200 ටිකවත් මේක ශ්‍රී ලංකන් ඕෂන් වෙන්නේ. දැන් උදේ මහත්තයා ඇයි අපිට එහෙම හිතන්න බැරි වෙලා තියෙන්නේ? හිතන්නේ නැති ඉඳ. සහ මේ කඩදාසි වලින් දුන්නට this is Indian Ocean කිව්වනම් Indian Ocean තමයි ඇති. අපිට දැන් උදාහරණයක් කියන්නකෝ. අපි බට්ටෝ පෑන්නනේ. දැන් පෙරපාසල් ගුරුවරියක සයිස් එක මෙච්චරුණ බට්ටෝ පයින්න පුළුවන්. ජිම්නාස්ටික් කරලා නැහැ. අපි කී දෙනෙකුට බට්ටෝ පයින්න පුළුවන්ද? මේ බට්ටා පයින් එකෙන් ස්පීඩ් එක, එනර්ජි එක, බැලන්ස් එක කොච්චර ටිකක් අපිට දුන්නද? හැබැයි ඒක කිව්වේ නෑ අපිට. අර මං කිව්වේ අර රවුම ඇතුලේ පාප්පා ගහලි වල පරිප්පයට අලවනකොට දරුවෝ පුතේ රත්තරන් පුතේ ඔයාලට තුන් දොර සංවර කරගන්න සිත කය වචනේ සංවර කරගන්න තමයි මේ කරන්නේ කියලා කිව්වේ නැහැ. හැබැයි මේක ඇතුලේ සිත කය වචනේ සංවර වුණා දහම් පාසලෙන් කියන එක ප්‍රැක්ටිකලි ප්‍රී ස්කූල් එකේ වුණා. සිත කය වචනේ සංවර වෙන්නේ දහම් පාසලෙන් නෙමෙයි. පෙර පාසලෙන්. එතකොට දහම් පාසලේ නගා සිටවන්න මේ වැඩේ පෙර දහම් පාසල ගෙනියන්න ඕනේ. එහෙම නැතුව කියන තුන්දොර නම් කරන්න. තුන්දොර නම් කරාට මේක වැඩක් වෙන්නේ නැහැ. තුන්දොර අඳුරගෙන ඒක බැලන්ස් කරන්න ඒක අයිඩෙන්ටිෆයි කරගන්න අපිට ප්‍රැක්ටිකල් එකක් ඕනේ. මං කියන්නේ අපිට ප්‍රැක්ටිකල් එක තිබ්බේ නැහැ. ඒ ප්‍රැක්ටිකල් එක නොතිබිච්ච හින්දා තමයි මේකට අපි ඉන්දියන් ඕෂන් කියන්නේ.
දැන් උදේ මහත්තයා විධිමත් අධ්‍යාපනය සහ අවිධිමත් අධ්‍යාපනය කියලා දෙකකුත් අපි මට තේරෙන්නේ ඒක තමයිනේ වැඩි. ඕකේ විධිමත් අවිධිමත් අය නොවිධිමත් කියලා එකක් තියෙනවනේ. වචන වලට බෑ නන්දන මිනිසු ජීවත් කරන්න. හැබැයි මිනිසුන්ට පුළුවන් වචන ජීවත් කරන්න. වචන වලට බෑ මිනිසු ජීවත්. ඒක මගේ මොටෝ එකක් ජීවිතේ. කිව්වොත් කරනවා කියලා කියන්නේ යථාවාදී තථාකාරී කියලා කියන්නේ. වචන වලට බෑ මිනිසු ජීවත් කරන්න. හැබැයි මිනිසුන්ට පුළුවන් වචන ජීවත් කරවන්න. දැන් ඔය අවිධිමත්ද නොවිධිමත්ද විධිමත්ද ඕක දරුවා දන්නවද? අම්මා දන්නවද? ටීචර් දන්නේ ට්‍රේනින් එකේ කියලා දීපු හින්දා නේද? ඉතින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ඔය මොළ මුකුත් ඕනේ මහ පොළොවත් අපි වෙල්ලිප නැල්ලේ දඟලපු අය කියනෝනේ. අනේ එන්නේ එතනට ගියාම ඔය අවිධිමත්ද නොවිධිමත්ද විධිමත්ද එකක් නැහැ. ඉන්ද්‍රිය ගෝචර අධ්‍යාපනය එනවා. මොකක් හරි අධ්‍යාපනය කොහෙටද ඉලක්කගත වෙන්න ඕනේ? ජීවිතේට. ඒතර එහෙම වෙලා තියෙනවා. ඔව් දැන් උදාහරණයක් හැටියට කියන්නකො මට මේක උදාහරණයක් ආවා ඒක මේ වෙලාවට කියන එක මේක ඔඩියන්ස් එකත් එක්ක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි මෙහෙම කියන්නම්කෝ. සාමාන්‍යයෙන් උඩේ ඉඳන් දෙයක් අතෑරියම ඉබෙන්ට වැටෙන්නේ. ඒ ගුරුත්වාකර්ෂණය හින්දානේ. ඔව්. රයිට්. මම ඔන්න කනවා. කොහෙටද යන්නේ? බඩට. බඩ දින කරට යටින්. ඒ ගුරුත්වාකර්ෂණය හින්දාද නැද්ද? ඔබගෙන් මම අහන්නේ. ඒ ගුරුත්වාකර්ෂණය හින්දාද නැද්ද? කට තියෙන උඩ දැන් මම පස්සේ යට යනවා. රයිට්. මම එල්ලනවා කකුල් දෙකේ. එල්ලලා මට බත් කට ගිල්ලනවා. ඔළුවට යනවද බරට යනවද? ආයෙත් බරට යන්නේ. එතකොට ඒකේ වෙන්නේ ගුරුත්වාකර්ෂණය හින්දාද ක්‍රමාකුංචනය හින්දාද? ක්‍රමාකුංචනය වෙන්න ඕන. දැන් අපි ගුරුත්වාකර්ෂණය කියන වචනේ දන්නේ නැහැ. ක්‍රමාකුංචනය කියන වචනේ දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා සාමාන්‍යයෙන් උඩින් ඉඳන් දෙයක් අතහැරෙන් බිමට වැටෙනවා කියලා. හැබැයි අපි කටට දෙයක් දැම්මම බඩට යනවා බඩ කටට යටින් තියෙන හින්දා කියලා හිතුවට සහ හිතුවොත් කකුල් දෙක එල්ලුවෙන් පස්සේ මොකද වෙන්නේ? අපිට කටට දෙයක් දැම්පම ඒක මේ නහයට මොලේට යන්නේ නහයට යන්න පුළුවන් තමයි. හැබැයි බඩටනේ ගිලෙනවනේ. ඇයි එහෙම වෙන්නේ? අපිට දත් ඇති දෙකක් තියෙනවනේ. හරකට දෙකක් නැහැනේ. අපිට වඩා ඝනකම ඒවා හපනවනේ. ඇයි එහෙම උනේ? යෝධයල හැතැම්මට අඟලක් ස්ලෝප් කරේ තාක්ෂණයෙන්ද බඩදරු එළු දෙනක් ගිය පාර වහගෙන ගිහිල්ලාද? එතකොට මේ බඩදරු එළ දෙනක් එහෙම යන්නේ මිඩ්වයිෆ් කෙනෙක් උපදෙස් දීලාද? එක පාට කන්ද නගින්න නැතුව මෙහෙම යන්නේ මිඩ්වයිෆ් කෙනෙක් උපදෙස් දීලාද? එතකොට මේකට කඩදාසි අධ්‍යාපනය දෝන ස්වභාවික අධ්‍යාපනය දෝන පැහැදිලි ස්වභාවය. ඉතින් ඒකෙන් මේ අපිට විනාශ වෙන්න දැන් තව 20යි 30 වෙනකොට ලංකාවේ 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් අනිවාර්යයෙන්ම ඩයබටික් පේෂන්ට් කෙනෙක්. අපේ දරුවෝ දැන් මොන්ටිසෝරි වල ඉන්න ඩයබටික් පේෂන්ට්ස්ලා. එහෙම වෙන්නේ ඇයි? දැන් මේ කඩදාසි අධ්‍යාපනය මේක මාරනම් වෙනදට වඩා අපි නිරෝගී වෙන්න බෑ. හරියට. එන්න අපි ලෙඩ වෙනවා නම් මේ ડોක්ටර්ස්ලාගේ වැඩේ අවුල්නේ. ડોක්ටර් පාදිනිය මගෙත් එක කියනවා ෆැටි ලිවර් කියන ඔය ලෙඩක් තියෙනවද දැන්? ඒ 1990 ගණන් වල ප්‍රැක්ටිස් කරද්දී කන්සල්ටන්ට් හැටි ඔහොම එකක් තිබ්බේ නැහැ. ඉගෙනුවේ නැහැ. හැබැයි දැන් තියෙනවා. එහෙනම් මේ අධ්‍යාපනය හොඳ වෙනකොට ලෙඩ අඩු වෙන්න බෑ. හැබැයි මේ අධ්‍යාපනය ගන්න ලෝකෙම ලෙඩ වැඩි වෙනවනේ. ඇයි අපි සබාදහමෙන් අර ඇක්ෂන් එකෙන් ඈත් වෙනවා. ඉතින් ඒක තමයි මම ඔය කියන්නේ පොසිටිව් තින්කින් නෙමෙයි. අපි ප්‍රැක්ටිස් කරන්න ඕන පොසිටිව් ඇක්ෂන්. පොසිටිව් තින්කින් අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට ලෝකෙ වෙනස් වෙන්නේ නැහැ. ලෝකෙ හදන්න බෑ ඉගෙන ගත්තට. ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරොත් විතරමයි මේක හදන්න පුළුවන්. අපි මොනව කරන්නේත් යම්කිසි අරමුණක් තියාගෙන උදේ මහත්තයා. අපේ අධ්‍යාපන ක්‍රමයට කොහේ හරි අරමුණක් තිබිලා තියෙනවද? අපේ රටේ අනාගත પરම්පරාව මොන වගේ වෙන්න ඕනද කියලා. නැත්නම් අපේ රටේ අනාගත પરම්පරාව මොන වගේ වෙන්න ඕනද කියන එකවත් අපි කොහේ හරි හිතලා තියෙනවා. ඔය කියන්නේ මේ අධ්‍යාපනයේද? අපි සමාජයක් විදිහට අපිට තීරණයක් තියෙනවද අපේ ඊළඟ પરම්පරාව මොන වගේ එකක් වෙන්න ඕනද කියලා අපි කොහේ හරි ඒ ගැන හිතලා තියෙනවද? ඔය හිතලා තියෙනවයි කියලානේ ඉතින් ඔය ප්‍රතිපත්ති සම්පාදනය කරලා තියෙන්නේ. මම ඔකට මෙහෙම අහන්නම්කෝ. දැන් 1990 ගණන් වල අපි විශ්වවිද්‍යාලය යනකොට විශ්වවිද්‍යාල වල ඔක්කොටම ගත්තා 8500ක් 9500ක් අතර ශිෂ්‍ය ප්‍රමාණය. උසස් පෙළ සමත් අයගේ. දැන් ගන්නවා 33000ක් පමණ. 30000කට අසංගම. ඔව්. එතකොට අවුරුද්දකට 90 ගණන් වලට සාපේක්ෂව ජාතික විශ්වවිද්‍යාලයෙන් විතරක් අපි හිතමු 30000ක් එළියට යන උපාධිධාරීන් කියලා.
ඉගෙන ගත්තු අයනේ. එහෙනම් උපාධිධාරීන් එන්න වැඩි වෙනවනේ. උපාධිධාරීන් එන්න වැඩි වෙනකොට ඔබේ කිව්ව අධ්‍යාපනයේ අරමුණුත් එක්ක ගත්තොත් රටේ මිනිසුන්ගේ යහපතක් සංවර්ධනයක් ඔය කියන වචනයක් එන්න බෑ. හැබැයි මම දකින්නේ ඔයා දකින්නේ නැද්ද නන්දන මේ උපාධිධාරීන් එන්න වැඩි වෙනවා. හැබැයි රුපියලගේ එන්නේ නඩු වෙනවනේ. මේ අධ්‍යාපනය රටට ජාතියට මිනිසුන්ට යහපතක් නම් වෙන්නේ. උපාධිධාරීන් වැඩි වෙන රුපියලගේ ශක්තිමත් වෙන්න බෑ. දැන් මට කියන්නකෝ මේ අධ්‍යාපනයේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. කෝටි ගණන් වියදම් කරනවනේ මේකට. උපාධිධාරීන් දහස් ගාණක් අවුරුද්දකට එළියට එනවනේ. හැබැයි රුපියලගේ එන්නේ නඩු වෙනවනේ. එහෙනම් මේකත් එක්ක රුපියලගේ රටේ අධ්‍යාපනයේ අතර තියෙනෝනේ අනුලෝම සම්බන්ධයක්ද ප්‍රතිලෝම සම්බන්ධයක්ද? අනුලෝමේ ගන්න. ඉතින් අනුලෝම සම්බන්ධතාවයක් රටේ සංවාදනය සහ අධ්‍යාපනය අතර නැත්නම් මොකද්ද මේ අධ්‍යාපනය? අඩුම තරමේ දැන් මේක කිව්වම ඉගෙනගත්තු කෙනෙකුට හරි අවුල්නේ. දැන් අපි කවුරු හරි කියමුකෝ. දැන් කවුරු හරි গিitar හොඳ ලස්සනට ගහන්න පුළුවන්. গিitar වැඩක් නැහැ. කිව්වොත් ඒ මනුස්සයාට දුක හිතෙනවා. ඒතර මම මේ කියන කතාවෙන් පස්සේ ඉගෙනගත්තු කෙනෙක් මේ මිනිහා කියලා මගෙත් එක තරහ යනවා. හැබැයි මමත් ඉගෙනගත්තු නැති කෙනෙක් ඔය කියන මාත් ඉගෙන ගත්තා. එහෙනම් මට කියන්න පුළුවන්. පැහැදිලි. කාගේද වැරද්ද ඒක? අපේ. ඒ කාටවත් දාලා වැඩක් නැහැ. ඒක ඔය අධිරාජ්‍යවාදයටවත් එහෙම නැත්නම් පොලිටිකල් පාටිස් වලටවත් රටේ නායකයෝ දේශපාලකයන්ටවත් ඒ අපි අර ඔය කඩදාසි අධ්‍යාපනය කරපු වැඩේ වාසි 5ක් අවාසි 5ක් ලියන්න අපි කල්පනා කරලා ලියනවා. දැන් අපි හරි ආසයි අනුන්ගේ අවාසි අනුන්ගේ අඩුපාඩු කියන්නේ. අපේ මුකුත් නැහැ. එයි අපි මේකත් එක්ක ඉන්ද්‍රිය ගෝචර නැහැ. අපි හරි ආසයි දේශපාලකයන්ට ඇඟිලි දික් කරලා බයින්න. හැබැයි එයා දේශපාලනක් දික් වුණොත් ওই ටික කරන්නේ නැහැ. එහෙනම් මේකේ වැරද්ද අපේ දේශපාලඥයා කරන්නේ නැත්නම් කවුද මේක කරන්නේ? දැන් ඔබතුමා කතා කරනවා. මට කතා කරන්න පුළුවන්. දැන් ඔබතුමා කියන ඔය ඇක්ෂන් එකට අපිට යන්න ඉතින් මම කරන්නේ ලංකාවේ පෙරපාසල් ගුරුවරියන්ව ලංකාවේ පුංචි බබාලව ලංකාවේ පොඩි දරුවන්ගේ තරුණ දෙමව්පියන්ව මම ගිහිල්ලා දැනුවත් කරනවා. මම ඒ මිනිස්සුත් එක්ක වැඩ කරනවා. ඔබතුමාට පුළුවන් ද මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ යම්කිසි වෙනසක් කරන්න? බුදුහාමුදුරන්ට මුලව මොනවද මුළු ලෝකෙම අයව බුදුදහමට ගෙන ගන්න. බුදුදහම බුදුන් වහන්සේත් එක්ක ගත්තම මම වැලියට එකගත් 100 පංගුවක්වත් නැහැනේ. මං කියන්නේ මෙහෙමයි. ඔන්න ඕක තමයි අපිට මේ අධ්‍යාපනය හැදුවේ. නෑ මං අහන්නේ අපි වැඩේ කාට හරි පංගාතු කරනවා. ඔබතුමා තනිව නෙමෙයි. මම කියන්නේ මෙවැනි උත්සාහයේ යෙදෙන පිරිස් අපිට සමාජය හම්බ වෙනවනේ. ඔව්. මේ නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් යහපත් සමාජයක් දියුණු රටක්. ඔව්. මේවා ගැන කතා කරන අනන්තවත් අපිට හම්බ වෙනවනේ. දැන් මේ කතා බහ කරන එක ප්‍රැක්ටිකල් නෑ. ප්‍රැක්ටිකලි හැබැයි මේ කතා කරන්නේ නැති අයගේ බලයනේ වැඩි වෙලා තියෙන්නේ. දැන් කවුරුත් කතා කරන්නේ නැහැනේ මේක මේ නරක අධ්‍යාපන ක්‍රමයක් හදන්න ඕනේ දරුවෝ මැෂින් කරන්න ඕනේ කියලා කවුරුත් කියනවා. දැන් මෙහෙම කියනකො දැන් ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයක් තියෙනවනේ. විභාග දෙපාර්තමේන්තුවක් තියෙනවනේ. මං කියන්නේ මේකේ මුකුත් උන්නේ නැහැ කියලා උදේ දේවමුල කියනවා. දැන් ඒකින නිලධාරීන් මට උඩ කොච්චර ඉගෙන ගත්තු අයද? දැන් මගෙත් එක හැපෙනවනේ. හැබැයි මේ වැඩසටහන අහගෙන ඉන්නකොට එක්කෙනෙකුට දෙන්නකොට හිතනවානේ මේ මිනිහා කියන එකේ මොකක් හරි එකක් තියෙනවා වගේ කියලා. අන්න ඒ වගේ එක ඩෙවලොප් වෙයි. දැන් අද නන්දන මේ YouTube channel එකක් හදාගෙන මොකද කරන්නේ? ඔන්න ඔය ඇක්ෂන් එක හදන්න මිනිස්සුන්ව ට්‍රේන් කරන උසි ගන්නවා. ඒ උසි ගැන්වීමේ චේතනාව හොඳයි. දැන් මම මේ කියන ඔබ ওই ප්‍රශ්නේ අහුවොත් ඔබත් මම මේ කියන දේවල් එකයි. හැබැයි ඔබ මගේ ප්‍රශ්න කරනවා. මම කියන්නේ ඇයි ඔබට මාව මේකට ගේන්න ඕනුනේ? ඔබට දැනෙනවනේ මම මේ කතා කරන මොනවා හරි දෙයක් තියෙනවා කියලා. සමාජගතයල යුතු. එතකොට අපි මොකටද දේශපාලකයට බයින්නේ? අපේ නෙවැරද්ද. දේශපාලකයා ඉගෙන ගත්තේ ওই ජ්‍යාමිතිය නෙමෙයිද? ඔය දහම් පාසලට ඔය මොන්ටිසෝරියට ඔය ප්‍රාථමික අධ්‍යාපන නෙමෙයිද කියේ? මං අහන්නේ අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට මේ මේ වචන කියනවා අධ්‍යාපනය කියලා. මං ඕක ලියද්දි අයන්නට වරහන් දෙකක් දාලා දෙන කියලා ලියන්නේ. මේ අධ්‍යාපනය ඇතුලේ වීරයෝ නිර්භීත මිනිස්සු හදන්නේ. ඒකයි දැන් ඔබ කියන්නේ එන්න කොච්චර ඉතින් මේ සිලබස් එක කවර් කරු මිනිස්සයා විභාගෙ ලියන්නේ මේ අවුරුදු 12ක් මහන්සි වෙන්නේ මොකටද? ජීවත් වෙන්නද විභාගෙට? විභාගේ අවුරුදු 12න් ඉවරයිනේ. හෝඩිය පන්තිය දැන් අවුරුදු 12ක් ඉගෙන ගන්නවා. උඩින් 5යි 12 අවුරුදු 17කින් O levels ඉවරයි. A levels. මේ අවුරුදු 17ම මේ දරුවා අම්මා අප්පච්චි ටීචර්ස්ලා එකතු වෙලා දැක්වේ මොකටද? පැය 3ක විභාගෙට. හැබැයි ජීවිතේ පැය 3ට වඩා වැඩිනේ. මං කියන්නේ මේ සියලු විෂය කරුණු හොඳට මත් යන්නේ.
මේවා ජීවිතයට සම්බන්ධයි. හැබැයි ප්‍රශ්නේ මේ කඩදාසි අධ්‍යාපනය විසින් ජීවිතයට මේ සබ්ජෙක්ට් එක සම්බන්ධ කරන්නේ නැහැ. අංග සාම්‍ය හරියට ගණිතය ඉගෙනගත්තු දරුවෙක් ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නෙ නැහැ. අතරමඟදී නතර කරන්න වෙනවනම්. අංග සාම්‍ය හරියට අවබෝධ කරගත්තු දරුවෙක් කසාද බෙදලා කවදාවත් දික්කසාද වෙන්නේ නැහැ. මේ අංග සාම්‍ය කියන ලේසි පාසු මාතෘකාවක් නෙමෙයි. තව එකක් එක්ක Taman කොහොමද සමපාත වෙන්නේ? wife ස්ත්‍රී husband පුරුෂ දෙන්න එකතු වෙනවා. මේ විවාහය කියන්නේ අංග සාම්‍ය. හැබැයි කොණ්ඩෙන්වත් ලිංග ભેදෙන්වත් නෙමෙයි. අදහස් වලින් අර්ථ ඒ දෙන්නගේ ෆ්‍රීකවන්සි එකෙන් ඒ දෙන්නගේ ෆ්‍රීකවන්සි එකෙන් කොයිතරම් සම්බන්ධ වෙනවද කියන එක තමයි Taman තේරුම් ගන්න ඕන කසාද බඳින ඉස්සෙල්ලා. ප්‍රේම කරනකොට තේරුම් ගන්න ඕනේ. ඒකට තමයි අංග සාම්‍ය තියෙන්නේ. පුතේ අද අලුත් මාතෘකාව. මේක හරියට ඔබලා තේරුම් ගත්තොත් කවදාවත් ඔය Tamanට නොගැලපෙන කොල්ලෙක් කෙල්ලෙක්ගේ යාළු වෙන්නේ නැහැ. ළමයි බලන්න මාරයි. පුතේ දන්නවද? අංග සාම්‍ය හරියට තේරුම් ගත්තා නම් ඔය අම්මයි තාත්තයි ගෙදර ගහගෙන ගන්නෑ. මාතෘකාව අංග සාම්‍ය. දරුවන්ට වෙන මේ මොකද මේ? පාද තුන මේ පාද තුන ත්‍රිකෝණේ මේ පාද තුනට සමානයි අංග සාම්‍ය. ඒතර වයිෆ් කන කෑම, හස්බන්ඩ් කන කෑම දෙක එක නම් කෑම වලින් ෆුඩ් කල්චර් ඕකේ. හස්බන්ඩ් අවශ්‍යයි වයිෆ් මේ පාටිය යද්දි මෙන්න මේ ඇඳුම අඳිනවනම්. ඒක වයිෆ් තේරුම් ගත්තා නම් අංග සමයි ඩ්‍රෙස් කල්චර් ඕකේ. මේ තියෙන ජීවිතේ ෆුඩ් කල්චර් ඩ්‍රෙස් කමේ ජීවිතේ. එතකොට මම කියන්නේ මේ අංග සාම්‍ය කියන එක දරුවට දැනුම්මත් කරන්න ඕනේ. හැබැයි මේ කඩදාසි කේස් එකෙන් නෙමෙයි. පැහැදිලි. ඒකයි මම කඩදාසි අධ්‍යාපනය කියලා කියන්නේ. මේ අධ්‍යාපනය කියලා දෙන පොයින්ට් එක ලයිෆ් එකට සම්බන්ධ කරන්නේ ලයිෆ් ඔරියන්ටඩ් නේ. ඒක එක්සෑම් ඔරියන්ටඩ්. එතනටයි මගේ වැරද්ද තියෙන්නේ. දරුවට අංග සාම්‍ය කියන්නේ තේරුම් ගන්න ඕන එක. ඒක හරි වටින එක. හැබැයි මේක කඩදාසියකට ගෙනලා පුටුවක් උඩ වාඩි කරලා පන්ති කාමරයක් ඇතුලේ තියලා අංග සාම්‍ය කියලාගෙන ඉන්ටර්වල් එකකට කොල්ල එළියට ගියන් පස්සේ ඒ අංග සාම්‍යයි විභාගයට තමයි තියෙන්නේ. නෑ මේක ජීවිතේට යන්න එපේ. ඒ ජීවිතේට යන්න තමයි දේන තිබ්බේකට අයන්න දාලා ජීවිතෙන් මේ අවබෝධය ඈත් කරා. ඒකට තමයි මම මේ අකමැති. එතකොට මේ මහත්තයා අපි දන්න විදිහට ලංකාවේ සාමාන්‍ය මම හිතන්නේ 10000කට ආසන්න පාසල් ප්‍රමාණයක් තියෙනවා. ඔව්. සාමාන්‍යයෙන් ගුරුවරු ආසන්න වශයෙන් මම හිතන්නේ ලක්ෂ 3ක් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් කිව්වොත් අපිට මේ ගුරුවරු ලක්ෂ 3 මේ සඳහා යොදා ගන්න ක්‍රමයක් නැද්ද? මීට වඩා පළදායි. දකුණු අතින් බත් කාපු කෙනෙකුට කෑමක දීලා කියන වම් අතින් ගන්න කියලා. මෙහෙම බත් එක අරන් මෙහෙම බලලා කටට මෙහෙම නැතුව මෙහෙම කනවනේ. කලුවරේ මේ බත් එක දුන්නත් අපිට කන්න පුළුවන්. ඇස් දෙක බැඳලා බත් ටික බෙදාගෙන කන්න කියලා. හරිම අමාරුයි. මම තනම ගෑවිලා කාර්ය කරන. ඇයි දන්නවද? අපි පුරුදු වුණේ ඇස් දෙක අරගෙන බත් ටික කාලා. අපි පුරුදු වුණේ දකුණු අතින් කාලා. වම් අතින් කන්න බිවා හරියට අනා ගන්න බෑ. එහෙද පුංචි කාලේ ඉඳන් අපු පුරුදු කරේ මේ කඩදාසි අධ්‍යාපනයේ වෙච්ච වරදට ටීචර්ට මේක අමුයෙන් ඔලුවට පටල වැඩක් නැහැ. එයා ට්‍රේන් වෙච්ච විදියක් තියෙනවා, හුරු වෙච්ච විදියක්, එයා හුරු කරපු විදියක් තියෙනවා. ඒකෙන් එයාව එකපාරටම ගෙනියන්න බෑ. ඒ හින්දා මේ ගැන මේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් සංවාදයක් නෙමෙයි, ඒකට කියන සංගායනාවක් ඕනේ. මම මේ අපේ ওই පෙරපාසල් දැන් මේ පාර ආණ්ඩුවකින් හරි කියනවනේ මේ පාර මේ සමාජය වෙනස් වෙනවා. සමාජය හැදෙමින් තියෙනවා. මේ අලුත් කැබිනට් එකේ පෙරපාසල් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක්පත් කරා. මම කියන්නේ අන්න ඉන්ද්‍රිය ගෝචර අධ්‍යාපනය ගැන උඩ ඉන්න මිනිස්සුන්ට දැනෙනවා. මම මේ පියල් නිශාන්ත රාජ්‍ය පෙරපාසල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමාට කිව්වා අමාත්‍යතුමා ඔබතුමාට පුළුවන් නම් මේ සම්බන්ධයෙන් සංගායනාවක් කරන්න. මේ පැය දෙකයි අපේ සාකච්ඡා ඉවරයි නෙමෙයි. අපි පැය දෙක නෙමෙයි 30ක් 40ක් 50ක් 100ක් 200ක් තුන් පැය 1000ක් අපි කතා කරමු. කතා කරලා අපි ගමු මේ ටික ඔක්කොම එකතු කරලා. එහෙම කළා අපි වෙන පල්ප් එකක් හදමු. එහෙම හදන්න නැතුව අපි ටීචර් දොස් කියලා වැඩක් නැහැ. ටීචර් හුරු කරලා තියෙන දකුණු අතින් ගන්න නම් ඉතින් ඒ ටීචර් කිව්වොත් මේක වෙනස්. අනික මෙහෙමනේ මේ ටීචර් කොහොමද කරන්නේ? සිලබස් එකක් දීලා තියෙනවා. ඒකේ කියන්නේ නැතුණොත් මේ ටීචර්ගේ රස්සාව නැති වෙනවා. මේක කොන්සෙප්චුවලි අඳුරගෙන වෙනස් කරන්න ඕන වැඩක්. දැන් උදේ මහත්මයා අපි මේක රැකියා ඉලක්කගත අධ්‍යාපනයක් නේ. ඔව්. මේ කාට හරි මේකෙන් එළියට එන්න පුළුවන්. එහෙම නැත්නම්
දෙමව්පියන්ට ඕනිකමක් තියෙනවද මේකෙන් එළියට එන්න? දෙමව්පියෝ මේ සම්බන්ධව සංවේදීද? ඒකත් එහෙමනේ. අරකමයි කියන්නේ. ඒ දෙමව්පියෝ දකුණෙන් කෑපු අය නම් දකුණු අතින් වම් අතින් කන්නේ මොසුර අමාරුයි. මේ මනුස්සයාට බෑ මේ රටක් වෙනස් කරන්න. දැන් මේ රැකියා ඉලක්කගත අධ්‍යාපනයේ ක්‍රමය අපිට මේක අභියෝග කරලා කෙනෙකුට පවතින්න පුළුවන් කියලා. රැකියා ඉලක්කගත අධ්‍යාපන ක්‍රමෙන් අහනකොට රැකියාවක බොස් කෙනෙක්ගෙන් මේගොල්ලෝගෙන් වැඩ ගන්න පුළුවන්ද කියලා. මේක රැකියා ඉලක්කගතත් නේ. අඩුම තරම. බිස්නස්මන් කෙනෙක්ගෙන් අහන්නේ ව්‍යවසායකෙන් අහන්නේ ඔයාලා වැඩ කරන කීයකට 50ක් ඉන්නවා. කොහොමද සතුටුයිද ඒගොල්ලෝ? අයියෝ කියන දේ නෙමෙයි තේරුම් ගන්න කියන දේ නෙමෙයි කරන්නේ. හැබැයි රිසල්ට් MBA එකක් එහෙමත් තියෙනවා. මේ ඒක තමයි තියෙන අවුල. රටේ ව්‍යාපාරිකයොත් එක්ක කතා කරාම ඔළුව පුපුරන්නේ නෝ. ඒ මිනිස්සු අවල් දවසේ පඩි දෙන්නත් ඕනේ. හැබැයි කියපු වැඩේ දවස් 2-3 අරන් කරලත් අවුල්. ඒක මේ එම්ප්ලොයිගේ අවුල නෙමෙයි. මේ අධ්‍යාපනයෙන් ක්‍රමයෙන් හදන්නේ විභාග වලට උත්තර ලියන මිනිස්සු ටිකක් මිසක්. ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන අය නෙමෙයි. මම හැමතිස්සෙම කියන්නේ විභාග ප්‍රශ්නේ ජීවිතේ ප්‍රශ්නේ ගත්තොත් විභාග ප්‍රශ්නේ උපරිම පැය 3යි. ලිව්වත් නොලිව්වත් ඉවරයි. හැබැයි ජීවිතේ ප්‍රශ්න එහෙම නෙමෙයි. ඒද මේ පෙර පාසලේ ඉඳන් ඉන්ද්‍රිය ගෝචර වෙන්න ඕන කියන්නේ එතකොට ජීවිතේ ප්‍රශ්න වලට මේ අපි මුහුණ දෙන්නේ. එහෙම මිනිහෙක්ව වර්ෂාවට ගත්තන් පස්සේ ප්‍රධානියට රිලැක්ස්. දැන් MBA එකක් PhD එකක් අපි හිතමු දැන් ඩිග්‍රී එකක් තියෙන එක ගත්තම අපි කියන රයිට් මේ දරුවෝ දැන උගත් නේ. උගත් විතරයි දැන නැහැ. අපිට කිව්වේ ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඉතාගරු කියලා. දැන් ගුණ නැන වචන දෙක මාරු කරන්නකෝ. නැන ගුණ බෙලෙන් යුතු පුතුමේ ඉතාගරු කිව්වත් මෙලඩි එක රැගෙනවා. හැබැයි ගුණ ඉස්සරහට දෙන්නේ. Quality is the first. Knowledge is the second. ඔය නැන කිව්වේ knowledge. Wisdom නෙමෙයි. බුද්ධිසම් වල කියන wisdom නෙමෙයි knowledge. ඉතින් අපි knowledge පස්සේ ගියාම ගුණ නැහැ. ඉතින් උදේ පාන්දර නැගිටින්න මහායකාට හෙන ගහපන් කියලා රස්සාවේ. හැබැයි අපිට තේරෙන්නේ නැහැ මේ මහායකාට හෙන ගැව්වොත් දෙන්නේ අපිට පඩි දෙන්නේ කවුද කියලා. මේ හැබැයි ව්‍යාපාර කල්පනාකරණය ඉගෙන ගත්තා අය. එහෙනම් මේ ඉගෙන ගන්න ජීවිතේ නෙමෙයි රස්සාවක් කරන්න ඉගෙන ගන්න. දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි පුරුදු වෙනවා ඩිප්ස් 10ක් ගන්න. හැමදාම ඩිප් 10ක් ගන්නවා. 15ක් ගන්න පුළුවන්ද? බෑනේ. ජීවිතේට ඉගෙන ගත්තා නම් රස්සාව කියන්නේ පැය 24 පැය 8යි. පැය 24ට ඉගෙන ගත්තා නම් පැය 8 නැති. හැබැයි පැය 8ට ඉගෙන ගත්තාම පැය 2ක් විතර දැන් වැඩ කරන්නේ. උදේ මහත්තයා දරුවන්ට වෙලාවක් තියනවද? මේ ඔය ඔබතුමා කියන ස්වභාව ධර්මයත් එක්ක තියෙන ගනුදෙනු කරන්න. එහෙම නැත්නම් තව විදිහකට අහන්නත් දරුවන්ට වෙලාවක් අපි ඉතුරු කරලා තියෙනවා. ඉතින් ඒකත් මේ කඩදාසි අධ්‍යාපන විෂයෙන් ඉවර කරලා තියෙන්නේ. මේ ඔක්කොම කරකවල මෙතනට ගෙනාවන් පස්සේ මේ ඔක්කොම ප්‍රශ්නට උත්තර තියෙනවා. උදේ පාන්දර බබා නැගිටින්න කාට ඕන වෙලාවටද? ඉරට ඕන වෙලාවටද? පැහැදිලි. කුකුලට ඕන වෙලාවටද? නෑනේ. අම්මට ඕන වෙලාවට. අම්මා බබා නැගිට්ටානේ අම්මට ඒ ඌමනාව ඇති වෙන මොකක් හින්දාද? ටීචර්ට ඕන වෙලාවට. ටීචර්ගේ හෝම්වර්ක්ස් එකට ඕන වෙලාවට. හරිද? දරුවට ඕනි කියන්නේ නිකන් හිතන්න දරුවා ආසයි වහිනකොට මෙහෙම කරලා ඔළුව අල්ලන් ඉන්න. අල්ලගෙන දෙන්නේ. ඒකට තියෙන ෂවර් එකනේ. ෂවර් එකේ වටේම බිත්තිනේ. දරුවා මෙහෙම අල්ලන් ඉන්නකොට දරුවට කොච්චර දේදුණු පාට එනවද? දරුවට දේදුන්නේ කලර්ස් ටික එනවද? දරුවා කොච්චර දේවල් ඉගෙන ගත්තවද? අර සයන්ස් ලැබ් එකට ගිහලා ප්‍රිස්මයකින් කරන වැඩ ටික මේ දරුවා ගන්නවා මේ රිලැක්සේෂන් මේ වෝටර් තෙරපි එක. දරුවා මෙහෙම කෙලින් ඉන්න මේ වෝටර් තෙරපි එක. මේවා දරුවට නැතුණම් මෙන්න මෙහෙක් වෙච්ච එකක් එන්නේ. එයා බඩපස්සල දාගෙන ෆොටෝ වලට ඉන්න විතරයි මෙන්න මෙච්චර බඩක් තියෙනවා එයාට. ඒ කියන්නේ සරලවම කියනනම් ඉන්ද්‍රිය ගෝචර මිනිහෙක් බිහි වුණොත් ඒ මනුස්සයා හිඟා ගෑවත් අර මනුස්සයව සතුටු කරලා තමයි වැඩේ කරගන්නේ මරු හිඟන්න කියලා කියනවා. ඇයි? උදේ මහත්තයා ඉන්ද්‍රිය ගෝචර අධ්‍යාපනයක් ලංකාවේ කොහේ හරි තැනක තිබ්බද? ඕල්කට්තුමා ඉන්දිසල ගොඩක් තැන්වල තිබ්බා. කොහෙන්ද මේක වෙනස් වුනේ? ඕල්කට්තුමා ඇවිල්ලා. ඒ කියන්නේ තනියෙන් ඕල්කට්තුමා මේක වෙනස් කරා කියලාද ඔබතුමා කියන්නේ? දැන් මෙහෙමනේ නිදහස් අධ්‍යාපනයේ පනත කියනකොට CWW කන්නංගර මහත්තයා ඔය ගොඩාක් බණ්ඩාරනායක මහතුරු විරුද්ධ වුණානේ කොතලාල මහතුරු විරුද්ධ වුණා අඩේ මේක ගැන අපි ගස්සල කිරි කරන්නේ කවුද කියලා නැහැවි. ඒතකොට කන්නංගර මහත්තයාම සත්භාවයෙන් ගෙනාවු නිදහස් අධ්‍යාපනයේ හින්දා ඉගෙන ගත්තු ගමෙන් ආපු පට්ට දුප්පත් උපාධිය හින්දා රස්සාවක් හම්බෙච්ච කී දෙනෙක් අද හොරකම් කරනවා ජරාව කරනවා. කන්නංගර මහත්තයා එහෙම හිතාගෙන නෙමෙයි මේ නිදහස් අධ්‍යාපනය දුන්නේ දෙයනේ. ඕල්කට්තුමත් මේක ගේන්නේ නැත්නම් එයාට
පේන තරමට මේක හොඳයි කියලා වෙන්නේ නැති. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක ගොම සමහර මේ ඕල්කට්තුමා හදපු ඉස්කෝලේ ඉගෙන ගත්තු කට්ටිය මගෙත් එක අමනාප වෙනවා. අමනාප වෙනපම මමත් ඕල්කට්තුමා හදුවා කියන ඉස්කෝලේකට ගියේ කෙනෙක්. ඒක ප්‍රශ්නයක් නෑ. මං කියන්නේ ඒව බලවනේ. පොතෙන් කිව්වට ඥාතිකමෙන් කිව්වට ගුරුවරයා කිව්වට බලන්න එපා බුදුහාමුදුරුවෝ උඹ හිතපන් කියලා. ඉතින් මෞදේ දෙවමුල හිතනවා. එතකොට ඕල්කට්තුමා ඇමරිකන් ජාතිකෙක් නේ. හමුදා නිලධාරියෙක් නීතිඥයෙක්. එංගලන්තේ මිනිස්සු හිටියේ නැද්ද? මෙහෙට වන්න. කොළඹට ආව කොළඹින් ආමත් ගාලට ගිහලා ගහලෙන් බැහැලා පන්සලට ගිහිල්ලා පන්සිල් ගත්තානේ. ඔය ඩිසෙල් එහෙම කරපු කෙනෙක් ඉන්නවා. ජෝන් ඩොයිලි. බුලත් පිට කාගෙන පන්සල් ගානේ ගිහිල්ලා ආහුදුරු ටික ඔක්කොම අල්ලගත්තා. මොකද ඊට ඉස්සෙල්ලා රිපෝට් එකක් ගියා. කහපාට ඇඳුමක් ඇඳගත්තු කොණ්ඩේ මුඩු කරපු කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ එකට ඉන්නකම් මෙරට අල්ලන්න බෑ කියලා. ඒගොල්ලෝ කඩන්න තමයි ඩොයිලි වෙව්වේ. ඒගොල්ලෝ හරි ෆීසිබල් ඇසස්මන්ට්ස් කරනවා. ඩොයිලි මොකද කරේ පන්සල් ගානේ ගිහිල්ලා බුලත් කාලා පඩික්කමට කෙල ගහලා ඉගෙන ගත්ත හාමුදුරන්ගේ භාෂාව. කන්ද උදරට ගිවිසුම් ලියන්නේ කවුද? ඩොයිලි. ඒ සෙකන්ඩ් ෆෝමැට් එක තමයි ඕල්කට්තුමා කියන්නේ. අපිට තම තුමා කියලා කියවෙන්නේ. ඒ තරම් අපිට ඒ ජීවිතේ අපේ අටමස්ලේනකට කැවුවා. ඕල්කට් කියලා කියන්නේ නැහැ අපිට. හැබැයි ඕල්කට්තුමා ඔච්චර ලොකු වැඩක් කරා නම් ඒ කරේ අපිට නම්. ඕල්කට්තුමා එනකොට එතුමාගේ නම හෙන්රි ස්ටීල් ඕල්කට්. මේ වැඩ ටික කරලා ගියන් පස්සේ එයාට ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් සර් කියන නාමය දුන්නා. සර් දෙන්නේ කවුද? එංගලන්තේ. ඒතර එංගලන්තේ ඕල්කට්තුමාට සර් දුන්නේ ඕල්කට්තුමා එංගලන්තේට ඕන වැඩේ කරපින්දද අපිට ඕන වැඩේ කරපින්දද? ඔබතුමාගේ තර්කයට අනුව එංගලන්තේට ඕන නෑ තර්කය නෙවෙයි එංගලන්ත අපිට ඕන මොනවද කරලා දෙන්නේ කියන්නකෝ. මුතු ටික ඔක්කොම අරන් ගිහිල්ලානේ අපිට මේක බාර දුන්නේ. මේ ජාතිය නැතිර බෙදලා අපිව කාලා කුලල කන්න ඔක්කොම හදලානේ මේක බාර දුන්නේ. ගත්තු විදිහට දීලා යන්න තිබ්බනේ අපිට මේක. ඕක මේ කාටවත් දොස් කියනෝ නෙමෙයි. දැන් මම වුණත් මගේ ඉස්සරහා ඉස්සිඩමක් තියෙනවා නම් ඕකට කවුරු වෙනවද මං කැමති. මං කැමති කෙනෙක් වෙනවන්නේ. ඒක මට වාහසියක් යහපතක් වෙන කෙනෙක් වෙනවනේ මං කැමති. මම ඔයගොල්ලෝ කවුද මේකට එන්නේ කියලා. හරිද? ඒක මාත් ආශා මන් දන්නකද මගේ හොඳම යාළුවට මචං මේ ඉස්සරහා ඉඩම විකුණන පොඩක් බලපන් කියලා කියන්නේ. ඒ වගේ එංගලන්තෙට ඕනි ඒගොල්ලෝ මේකේ ගන්න ඕන ටික ගන්න ඊට පස්සේ ගත්තයන් පස්සේ වැරුම් අහන්න නැතුව ඉන්න ඊට අදාළ ෆෝමැට් එක හදන්න. ඔයාලා බලන්නකෝ එක්කටු විදිහේ ශ්‍රීමංගල හාමුදුරුවෝ කොච්චර කාලයක් ඕල්කට්තුමත් එක්ක වැඩ කරාද කියලා. අනගාරික ධර්මපාලතුමා කොච්චර කාලයක් ඕල්කට්තුමත් එක්ක වැඩ කරාද කියලා හන්නකෝ. මට මේ ඕල්කට්තුමත් එක්ක තරහක් නෙමෙයි තියෙන්නේ. එහෙනම් මම අර ඔබතුමා කිව්වා දැන් ඉස්කෝලේ ටීචර් ඉස්කෝලේ ටීචර්ත් එක්ක මම තරහ වෙන දෙයක් නැහැ. එයායි මම එකම ඉගෙන ගත්තේ. එයාට කියනවා මේක උගන්නපන් කියලා. එයාට ඒක උගන්න නැති වෙන්න බෑ එතුමට. එතකොට ඕල්කට්තුමා හරහා තමයි මේ ගැටේ ගැහුවේ. මොකද්ද ගැටේ? කොණ්ඩේ වවලා. ඉල්ලපනල්ලේ දෙනියේ හැම්බෙන් දගලගෙන ආසදියා බලලා වලාකුළු කියවපු ළමයින්ට කුරුල්ලෝ කියවපු ළමයින්ට පරිසරය කියවපු ළමයින්ට වාඩි වෙනවා කැපුවා කොණ්ඩේ ඇඳුවා යුනිෆෝම් එක වාඩි කරලා මෙන්න මේ පොතේ තියෙන කුරුල්ලෝ ටික කියවන්න. දැන් මේ කුරුල්ලට තේරෙන්නේ මම කුරුල්ලව කියවනවා කියලා. මේ කුරුල්ල පියාඹන්නේ. හැබැයි මේ කුරුල්ල පැයට මෙච්චර වේගෙන් පියාඹනවා කියලා මේකේ තියෙනවා. දැන් මම මේක ඉගෙන ගන්නවා. දැන් ඇත්තටම මම කුරුල්ලව මට දැනෙලාද? මම කියන්න කතාවක්. මේකට අපි හැපෙන්න ඕනේ. ඔතනින් තමයි කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කතාව ගෙන ආවේ. පට්ට විරුද්ධයි මගේ කතාවට. මම චැලෙන්ජ් කරනවා කියවීම මිනිසා සම්පූර්ණ කරන්නේ අසම්පූර්ණ කරනවා. ඇයි මේ පොතේ දෙන කුරුල්ලවනේ කියවන්නේ? කියවීම කියන්නේ බුක් රීඩින් නෙමෙයි. නේචර් රීඩින්. එහෙමනම් කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියනට මම එකගයි. හැබැයි පොත් කියව එකේ මිනිස්සු අකර්මණ්‍ය කරනවා මිසක් කියවීම මිනිසා අකර්මණ්‍ය කරයි. ඔය ගොඩාක් කියවන මහාචාර්යවරු ඉන්නෝනේ. වැඩක් දෙන්නව කරන්න. වැඩක් දෙන්නව කරන්න. මං කියන්නේ මහාචාර්යතුමාගේ වැරද්දක් නෙමෙයි ඒක. මේක මේ හැම මහාචාර්යතුමාම අදාළත් නෑ. දැන් මහාචාර්ය නන්දිරත්න රත්නපාල කියන්නේ ලංකාවේ මහ දැවැන්ත ප්‍රැක්ටිකල් ප්‍රොෆෙසර් කෙනෙක් නේ. අපි තාම ගරු කරනවානේ. එතකොට
මේ කියවීම කියන එකට ගෙනල්ලා පොත් කියවන තැනට ළමයව දාලා ළමයව පරිසරයෙන් ඈත් කරා. ඈත් කරේ මොකටද දන්නවද? පරිසරයේ ඕන ටික ඒගොල්ලන්ට හොඳ ගේමක් ගහලා ගෙනිනකම් මූ පොත් බල බල ඉන්නවා. ඒ සම්බන්ධය විනාශ කරනවා. ඔව් ඉතින් මේකේ තියෙන සම්පත් ටික ගෙනියනකම් ළමයි පොත් කියෝ කී හිටියා. ළමයින්ට කිව්වා මේකේ තමයි බඩු ටික තියෙන්නේ කියලා. ඕල්කටම ගිහිල්ලා දැන් කොච්චර කාලයක්ද? ගිහිල්ලා හරි 1888 මං හිතන ලංකාවට ආවේ. ඕල්කටම ගියාට බඩු ටික තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ මේක තමයි. ඒක මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දොස් කියනෝ නෙමෙයි. දැන් මේ ළමයින්ට දෙන සිලබසස් ටික තියෙනවනේ. NIE එක තියෙනවනේ. මොකද්ද කරන්නේ? සපත්තු නැත්තම් ඉස්කෝලේ එන්න එපා. සපත්තු මොකටද ඉස්කෝලේ යන්නේ? මං සපත්තු දෙක නැතුණාම තමයි මේ බෑෆුට් තමයි පරිසරත් එක්ක ටච් කරගන්නේ. මේ ෆුට් තෙරපි එන්නේ කොහමද සපත්තුත් එක්ක? අපිට සපත්තු දීලා ෆුට් තෙරපි වලට වෙනම ටෙක්නික්ස් උගන්වනවා සුද්ද ඇවිල්ලා අපිට. මොකොත් සපත්තු ගලවන්න. ඔටෝමැටිකලි ෆුට් තෙරපි කම්ස්. මොකටද ආයිමත් සපත්තු? ඉතින් කොච්චර ඒකට අපි ඇබ්බැහි වුණාද කිව්වා සපත්තු දෙන්න නැතුව පාරේ ඉස්කෝලේ යන දරුවෝ දෙකන්නේ පව් මේ දරුවා දෙන්නේ සපත්තු දෙකන්නේ. අපි ඉගෙන ගත්තේ අපි ඉන්ද්‍රිය ගෝචර වුණේ සපත්තු නැතුව. සත්තු සපත්තු දැම්ම නම් යාළ අහු වෙනවා සුනාමියකට. ඔව් මම මේ කියන අනේ සමා වෙන්න මම කියන්නේ මේ කතිකාවත දැන් මම ටික සැරට වගේ කියනෝනේ. මේ හිතලා කියන්නේ නන්දන. මේ අපි මේ ඉලක්කගත කරන්න චෝදනා කරන්න මේ මම හරිම අකමැති දෙයක් තමයි මිනිසුන්ට බයින. මම කැමති නැහැ දේශපාලනඥයන් බයිනොට. ওই බයින කෙනා දේශපාලනඥයෙකුණු ඕකම තමයි කරන්නේ. මේ ස්ට්‍රක්චර් එකක් හදලා ඒක ඇතුළට දැම්මම දැන් හිතන්නකෝ වාගේ අතපය බැඳලා ලිඳකට දානවා. දැන් නන්දන මොකද කරන්නේ? ඒ ඇතුළේම තමයි. දඟලනවනේ එන්න දඟලනවා. අපි මෙහෙම කියලා මෙන්න මේ යකා මේ ලිඳ බොරු කරනවා. මේ ලිඳ බොරු කරනවා නෙමෙයි අතපය බැඳලා එන්න දඟලනවා. මේ අධ්‍යාපන විසින් අපේ අතපය බැඳලා තියෙන්නේ. y = mx ධන c අනුක්‍රමයේ අන්තක් කණ්ඩේ හොයන්න. දැන් කොහෙන්ද මේක කඩන්නේ එතකොට? ස්වභාවික ජීවිතේට මිනිස්සුන්ව ගේන්න ඕනේ. කඩන්න නෙමෙයි එච්චර දඟලන්න එපා පටන් ගන්න දණක් කියන්න. පටන් ගන්න දණ පැහැදිලි. ඔව්. දරුවෙක් මව කුසලේ ඉඳන් පටන් ගන්න ඕනේ. මිඩ්වයිෆර් ට්‍රේන් කරන්න ඕනේ. ඉන්ද්‍රිය ගෝචරව ට්‍රේන් කරන්න ඕනේ. එයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. අම්මට තාත්තට කියලා දෙන්න ඕනේ. කසාද බඳින්න ඉස්සෙල්ලා පෙම් කරන කොල්ලෝ කෙල්ලන්ට කියන්න ඕනේ ලව් එක කියන්නේ මොකද්ද කියලා. උන්ට අංගසාමි උගන්වන්න ඕනේ. ඒ උගන්වපු අංගසාමි කියලා මේ බල දෙන්න මේ ෆිට වෙලා සෙට් වෙලා තියෙන්නේ මේක කියලා කියන්න ඕනේ. හරිම වෙලාවේදී හරිම දවසේ වතුර ටික දුන්නා නම් ඔය ප්‍රශ්න ගොඩක් එන්නේ හොයලා බලන්න කියන්නේ. මම පොඩි ක්ලූ එකක් දෙන්න. එක්ක අදාළම දවසක් ඉස්සෙල්ලා හෝ පස්සේ තමයි වතුර දෙන්නේ. ඒතර තමයි කෘමි වෙන්නේ. ඒතර තමයි කෘමිනාශක ගන්න ඕනේ. අපි කොහේ හරි මොකක් කාගේ හරි සැලැස්මක හරි මොකක් හරි අපි නෑ කාටවත් එහෙම දොස් කියන්න එපා. දැන් සිද්ධාර්ථ කුමාරයා සුද්ධෝදන රජුට දොස් කී හිටියද? පුළුවන් දේවල් ඇහුවා. බැරි දේවල් ඇහුවේ නෑ. හැබැයි තමන් හොයාගන්න ඇවිල්ලා තමන්ගේ තාත්තට කිව්වා. සුද්ධෝදන රජුන්ට කවදාවත් බුදුහාමුදුරු බැන්නෙත් නැහැ. සිද්ධාර්ථ කුමාරයා බැනුත් බක අපි දන්නේ නැහැ. හැබැයි සුද්ධෝදන රජු බුදුහාමුදුරන්ට බැන්නා. මින් පස්සේ පොඩියාව මහාන කරගන්න එපා වැඩි හිටියන් අහන්න නැතුව කියලා. බුදුහාමුදුරු මොකද්ද කිව්වේ? හොඳයි මහාරජා. බුදුහාමුදුරු සිද්ධාර්ථ කුමාරයා කරේ අපච්චිට බැන ඉන්න එකවත්. මේ ගිල්ල මේ වටේන මැරියම්තුරු බයින එකවත් නෙමෙයිනේ. පැහැදිලි. වැඩේ ගෙනලා දුන්න මෙන්න මේක ප්‍රැක්ටිකලි ඇප්ලයි කරගන්න. මං කියන්නේ මේ අපි කාටවත් දොස් කියන්න ඕනේ නැහැ. දැන් හිතන්නකෝ මාව අධ්‍යාපන ඇමති කරේ කියලා. මම මේ කතා ටික ක්‍රියාත්මක කරන්න කිව්වොත් මට පාර යන්න හම්බ වෙන්නේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ පබ්ලික් ඩේ එකක් තියෙනවා නේ නන්දන. මහජන දිනයක්. ඔතනට සාමාන්‍යයෙන් මහජන දිනයකට 500කට වැඩි සෙනගක් යනවා. මේ 500 බය නැතුව කියනවා 475ක් විතර එන්නේ. එක ගුරු මාරුවක් හදාගන්න. එහෙම නැත්නම් දරුවෝ ඉස්කෝලේ දාගන්න. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ දෙකට නෙමෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙන්න මේ යකෝ මෙච්චර උපාධාරීන් වැඩි වෙද්දිත් ඇයි අපේ රට එන්න දුප්පත් වෙන්නේ? මේක හොයන්න බාධා කරනවා. එහෙම මේ අදහස් හරි මේ යෝජනා ඉදිරිපත් කරන්න ක්‍රමවේදයක් එහෙම අවස්ථාවක් තියෙනවද? එහෙම අවස්ථා නැතුව නෙමෙයි. දැන් මේ කැමරාව ඉස්සරහා මම දැන් නන්දනත් එක්ක කතා කරන එකට නන්දන අහගෙන හිටියට
මේ කැමරාවෙන් පිටට ගියොත් කියන්න පුළුවන් ඒක වැරදි වා කීප එක වැරදි මට නම් ඒක දිරවන්නේ කියලා කියන්න පුළුවන් නේ. ඒ වගේ අදහස් කිව්වයි කියලා ඒ සමස්තය ගන්න බෑ. එකක් තමයි ගන්න දැනෙන්න ඕන. දෙක තමයි එහෙම ගන්න දැන් මං කියන්නේ මෙහෙමයි. මට පුළුවන් නම් මේක ගෝඨාභය මහත්තයට කියන්න. පැය 5ක් විතර කතා කර කර. ගෝඨාභය මහත්තයා කොහොමද මට පැය 5ක් දෙන්නේ? මොන විනාඩි 5ක් දෙයි? විනාඩි 5ක මට මේ ඔක්කොම කියන්න බෑ. අධ්‍යාපන මන්ත්‍රී ලේකම්තුමාට වඩා මේක පුළුවන් ගෝඨාභය මහත්තයට. එයාට අපි ඔක්කොම දුරස කරන්න කියලා. හැබැයි මම එක කියන්නේ මේ සංගානාවක් නැතුව මේක හදන්න බෑ. ඇයි අපි දුප්පත් වෙන්නේ කියන එක. ඩඩ්ලි සීඑස්ගෙන් අහන්න නැතුව මිනිස්සුන්ගෙන් අහන්න. ඒකට තමයි සමාජ විද්‍යාඥයෝ ඉන්නේ. ක්වෙස්චන් අස්දිලා සෝට් අවුට් කරන්න. හැබැයි ඒ සමාජ විද්‍යාඥයත් ඉන්නේ මැක්ස් වෙබර්ගෙන් ඉගෙන ගත්තා කියලා නෑ හුටක් තමයි. සමාජයක් විදියට අපිට මොනවද කරන්න පුළුවන්? වැඩ කරන්න ඕනේ. මිනිස්සුන්ට සතුටු හිතන වැඩ කරන්න ඕනේ. වෙන මොකුත් කරන්න නෑ. මිනිස්සුන්ට සතුටු කියන්නේ අපිට සතුටුයි. සතුටු හිතන වැඩ කරන්න ඕනේ. මම සතුටු හිතන වැඩ කරනවා චුතිසිත කියන්නේ. ඒක චුතිසිත නින්ද යනකොට හැමදාමත් වෙනවා. මරනකොට එන එකේ පොඩි එකක් නින්ද යනකොට එනවා. හොඳට නින්ද යනවා. අපි මට සතුටු හිතෙනවා වගේම තමයි මම හොරකමක් කරලා සල්ලි ගොඩක් ගත්තට සතුටක් උඩින් තිබ්බට මගේ හිත ඇතුලේ මට අනිනවනේ හොරකමක් කරා කියලා. ඒ හින්දා හොරකම් නොකර මට සතුටු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම අනිත් මිනිස්සුන්ට සතුටු හිතෙන දෙයක් කරලා. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මේ මගේ කතාව අහන ඉඳලා සමහරට නොසතුටුපත් වෙනවා. ඕල්කර්තුමාගේ අර ඉස්කෝලේ සෙට් එකේ කෙනෙක් කියන්න පුළුවන් නෑ. එයා අසතුටුපත් වෙන්න පුළුවන්. හැබැයි මගේ චේතනාම්බික වෙයි. මගේ මේ අදහස මම මේකේ try එක දැන් මත් ඉතින් විශ්වවිද්‍යාලවල ගිය මිනිහෙක් මාත් මැනේජ්මන්ට් කරේ මං කියනවා මැනේජර් අවුල් කියලා. ඇඩම් ස්මිත් අවුල් කියලා මං කියනවා මං පොතක් ලියුවා පොතේ අමුවෙන්ම කිව්වා මම අපි කතා කරමු. මට කවුරුත් ඇටැක් කරන්න ඕනේ නැහැ. ඇඩම් ස්මිත්ගේ ඉකොනොමික්ස් වල බේසික්ස් අවුට්. මම ප්‍රැක්ටිකලි කියලා පෙන්නනවා. ඇයි මම මෙහෙම කරන්නේ? මං ඉගෙන ගත්ත එක මගේ වැඩ කර යන්න පුළුවන් නේ. හැබැයි ඇයි නන්දන මහත්තයා මට දෙන්න කිව්වේ? අන්න මම මේ කඩදාසි අධ්‍යාපනය කරන දඟලන දැඟලිල්ල ඔබට දැනෙන්නේ. ඉතින් මම වගේ 100ක් විතර මේකට එකතු වුණා නම් මම තව අවුරුදු 100ක් ඉන්න නැතුණාට ඒ 100,000ක් වෙන්නේ. අපි උත්සාහ කරමු. Thank you. උදේ මහත්මයා අවසාන වශයෙන් මම ප්‍රශ්නයක් අහන්න නැතුව ඔබතුමාට අවස්ථාව දුන්නා. සමාජයට මොනවද කියන්නේ? සියලු විකෘති ආකෘතියෙන් වෙච්ච සමාජයක් මේක. මේ ආකෘතියෙන් කියලා අපි දකින්නේ ඔකෝ විකෘති. බුද්දිසම් කියලා අපි දකින්නේ ඇන්ටි බුද්දිසම්. නේචර් කියලා අපි දකින්නේ ඇන්ටි නේචර්. ඒකට කියන්නේ මේ දියුණු වෙන තාක්ෂණත් එක්ක අපි යන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ අපි ඉන්නේ විකෘතියක. ඔබගේ මේ YouTube channel එකේ ප්‍රകൃතිය වටින්නේ එතනදී. මේ විකෘතියෙන් ගොඩ එන්න නම් එකම දේ කරන්න ඕනේ. සියලු සත්ත්වයන් දුක් වෙත්වා කියලා හිතලා පරිසරයත් එක්ක පුළුවන් තරම් ඉන්න ඕනේ. මේ පරිසරෙත් ගහකොළයි සදාසිව්භාවය ඇලදොල විතරක් නෙමෙයිනේ වයිෆ් ඉන්නවා. වයිෆ් පරිසරය. මම නිකන් උදාහරණයක් කියලා නවත්තන්නම් ඔබට. මේ ළඟදී නන්දාමාලිනී කියන හරි අපූර්ව කතාවක්. එයා මේ උත්සවයකට දැන් කාලෙකට ඉස්සෙල්ලා ගිහිල්ලා පන්සලක අමරදේව මාත්‍යලත් එක්ක ඉන්නකොට මේ එතුමියගේ අත බැන්ඩේජ් කරලලු. ඒතර පන්සල් ආවලු වන්දනා නඩයක්. ඇවිල්ලා මේ පොඩි ළමෙක් නිකන් අවුරුදු 5ක විතර ඉතින් දුවගෙන ආව එකපාරට නැවතුණාලු. ඒ නන්දමාලිනී කියන මාව අඳුරගෙන කියලා මට තේරුණාලු. මොකද අතර වෙලා දෙන්නේ කොහොමද? අනේ බලන්න පුතේ පඩි පෙලෙන්න බහිනකොට වැටලා කැඩුවානේ. හොඳ වැඩේ. හොඳ වැඩේ. තෝ කියනවා අපිට හොඳ වැඩේ කියලා දිව්වලු. තෝත් නඩ අපි මාත් නඩන්න බින්කුණ්ඩෝ මොළ බින්කුණ්ඩෝ. නන්දාමාලිනී මේ ගීතය කියන කොච්චර දරුවන්ට ආදරෙන්ද? හැබැයි දරුවට තියෙන ප්‍රශ්නේ තෝ කියන්නේ බෑඩ් වර්ඩ් එකක්. හොඳ වැඩේ. අපිට තෝ කියනවා. සෑම විකෘතියක්ම ආකෘතියක් වෙච්ච සමාජයක අපි ඉන්නේ. ප්‍රകൃති විදියට එන්න පුළුවන් නම් ඒක තමයි කරන්නේ. බොහොම ස්තුතියි. අද එතුමාගේ වටිනා කාලය අප වෙනුවෙන් කරාට අද අපිත් එක්ක කතා බහට එකතුනේ නායකත්ව පුහුණු උපදේශක මනෝචිකිත්සක උදය දේවපුල මහත්තයා. බොහොම ස්තුතියි ඔබතුමාට නැවත වාරයක්.